පැහැදිලි කරන්න ගන්න පුළුවන් නම් මේ එතකොට මේ ඔය අර ෆවුන්ඩේෂන් එක දාගන්න එක ලේසි. නැත්නම් ෆවුන්ඩේෂන් එක ශක්තිමත් කරගන්න ලේසි. ඔව් හොඳ විදිහට ඒක විස්තර කරේ. ඒකද කියන්න තියෙන්නේ මේ ඔබ විස්තර කරන එක තමයි මේ බුදුහාමුදුරන්ටත් කරගන්න බැරි වුණේ. බුදුහාමුදුර දුන්න විස්තර දුන්නා. නමුත් මේ විස්තරය කරලා දුන්නට අහගෙන ඉන්න එක්කෙනාට ඒක හරි විදිහටම තේරුම් යන එක අහගෙන ඉන්න එක්කෙනාගේ අහගෙන ඉන්න ඇටෙන්ෂන් එක මත තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒක තමයි බුදුහාමුදුර කිව්වේ මේක මට බෑ ඔයගොල්ලෝ එක්කන් යන්න. මම දෙන්න මාර්ගය ඒ මාර්ගයේ ගිහිල්ලා ඔයගොල්ලෝ එතනට යන්න කියලා. එතකොට ඒක විස්තර කරන එක විස්තර කරා බුදුහාමුදුරුවෝ නොයෙකුත් විදිහට විස්තර කරා. ඒ විස්තර කරාට දැන් අපි හිතමු දැන් එහෙම විස්තර කරා නම් ඒක අහවිච්ච හැම එක්කෙනාම නිවන් දකින්න ඕනේ. ඇයි නිවන් දකින්නේ නැත්තේ? ඒ කොච්චර විස්තර කරත් එයාට ඒක තේරෙන්නේ නැහැ. අහගෙන ඉන්න එක්කෙනා හරියට තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න එකකුත් නෙමෙයි මේක. එයා ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කිව්වේ මේක මේ මම කිව්වයි කියලා පිළි අරගෙන බෑ. මේක ප්‍රත්‍යක්ෂ කරගන්න. තමන්ම විමසලා බලන්න ඕනේ. ඒ මොකද එහෙම කියන්නේ මේ අපි දැන් මම විස්තර කරන්නම් දැන් ඔය තව ටිකක් වැඩිපුර ඒ විස්තර කරන දේ තමන්ට තේරෙන්න නම් තමන් ඒක ප්‍රත්‍යක්ෂ වෙන්න ඕනේ. එතකන් තමන් හිතන්නේ තමන්ගේ මනසෙන් හදාගත්ත පින්තූරය. ඒක තමයි ඔයාලා උත්තරේ ඔයාලා දැන් අහන ප්‍රශ්නෙක තියුවේ මේ තියෙන එක තව ටිකක් හොඳට දියුණු කරගෙන ඒක තියෙන දෙක හරියට හරි ගස්ස ගන්න පුළුවන් කියලා මේක මොකද්ද කියලා විස්තර කරලා දුන්නොත්. ඒ නිසා මේ දැන් මේ තව ටිකක් මම අහන එක පැහැදිලි කරව. දැන් බුදුහාමුදුරුවෝම කියලා තියෙනවානේ දැන් දුක කියන එක මේ විග්‍රහ කරලා තියෙනවා. දැන් අප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රියයන් අය එක්වීම දුකයි. ඒ ලිස්ට් එකක් තියෙනවානේ. දැන් ඒ ලයිස්ට්ුවේ තියෙන දේවල් සාමාන්‍යයෙන් කෙනෙකුට තේරෙනවා. ප්‍රියයන්ගෙන් වෙන්වීම දුක, අප්‍රියයන්ගේ අය එක්වීම දුක වගේ දේවල් මේ ඒක අපිට තේරෙන දුක. මට හිතෙන්නේ ඔය කියන දුක හැබැයි ඊට වැඩිය ගැඹුරු දෙයක්. ඒතකොට මොකද කෙනෙක් මේ අහන්න පුළුවන් හරි මට දැන් මේ ලොතරැයියක් ඇදුනා. ඒක කොහොමද දුකක් වෙන්නේ? ඔය වගේ ගොඩක් සංකීර්ණ වෙනවා ඒක ඒ පැත්තට යනකොට. හරි. මට තේරෙනවා. අහන ඔය ප්‍රශ්නේ අහන විදියත් හොඳයි ඇත්තටම. මොකද මේ ඒක අර එක ලෙවල් එකකින් බලන්න ඕන විදිහ නෙවෙයි. දැන් ඕකට මම මුලින්ම කිව්වනම් මම කතා කරනකොට කියන්නේ කෙලිම මේ අපි ඔය සාමාන්‍ය භාවිතයේ පාවිච්චි කරන දුකත් ඔය දැන් විප්පයෝගය හරි මේ කවුරු හරි මැරෙනවයි කියන එක හරි නාකි වෙනවා කියන එක හරි ඒවා දුකයි කියලා කිව්වට ඒක තමයි සාමාන්‍යයෙන් අපි පටන් ගන්න තැන අපිට දැනෙන දුකයි කියලා කියන එක. නමුත් ඕක නෙමෙයි බුදුහාමුදුරුවෝ කියන්නේ ඕවා ඇවිල්ලා ස්වභාව ධර්මයි. බුදුහාමුදුරුවෝ දුකයි කියලා කියන්නේ මේ ඉපදීම දුකයි කියලා කිව්වේ. ඒ ඉපදීම දුකයි කියන එක කල්පනා කරොත් අර ඔක්කොම දැන් ඉපදුනාට පස්සේ ස්විප් එක ඇදුනත් දුකයි. හරි ගොඩක් දෙනෙකුට තියෙන්නේ ඔබ තමයි සල්ලි ටික හම්බ කරගත්තාම හොඳයි කියලා. නමුත් සල්ලි හම්බ කරගත්තාම දුකයි. සමහර අය නිකන් අපි දැන් අර ඔය පෘථග්ජන ස්වභාවයෙන් කිව්වොත් සල්ලි හම්බ කරගත්තාම කරන දේවල් නැතුව ඉඳලා එක්කෝ ඩ්‍රග් ගන්නවා එක්කෝ සුයිසයිඩ් කරගන්නවා. ඒ මොකද ඒත් අර ඉපදීමයි කියන එකේ තියෙන දුක තමයි ඒතන. දැන් ඔතන ඔය වචනේ ඔය දුක කියන වචනේ අපේ මනසෙන් නිර්වචනය කරන්නේ නෙගටිව් කොනොටේෂන් එකක්. ඒ කියන්නේ අපි මේක දුකයි සැප කියලා එකකුත් තියෙනවා කියන. දැන් මෙතන බුදුහාමුදුරුවෝ දුකයි කියන එක ඔය සැපයි දුකයි අතර තියෙන දෙක නෙමෙයි. ඒ දෙකම දුකයි. නේ? බුදුහාමුදුරුවෝ කියන්නේ ඉපදීම දුකයි. ඉපදීමෙම දුකයි. කියන්නේ අපි මේ ඉපදිච්ච ගමන් දුක තමයි අරන් එන්නේ. එතන ඉඳලම දුකයි. එතකොට ඉපදිලා රජ කෙනෙක් වගේ හිටියත් දුකයි.
ඒ නිසා මෙතන දුකයි කියන එක විශේෂයෙන්ම දැන් ඕකට ඉංග්‍රීසියෙන් කියන්න ගියාම කියනවා ඒකට සෆරින් කියලා කියනවා. ඒ ඔය ඔක්කොම අර ඒ නිර්වචනය ඒක නිර්වචනය කරන්න බෑ. ඒකට බුදුහාමුදුරුවෝ දීලා තියෙන එක්සැම්පල් එක තමයි ඔය දුකයි කියලා කියන්නේ මේ ෆ්‍රික්ෂන් එක කියන එක. ඒ කියන්නේ අපි මේ ගැටෙන ගැටීම සහ ඇලීම. ඕක තමයි දුක. වෙන මොකුත් නෙමෙයි. දැන් ගැටෙනවා කියුවාම ගැටෙන්න පුළුවන් කවුරු හරි ඥාතියෙක් නැති වුණ නිසා එයාගෙන් ඇති වෙන දුකට ගැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් Tamanට හොඳ ජොබ් එකේ ප්‍රොමෝෂන් එකක් හම්බුණා කියලා ඒකට ගැටෙන්නත් පුළුවන්. ওই දෙකම දුකයි. ඒ මොකද අපි වෙනස් වෙන ස්වභාවයේ තවදුරටත් කිඳා බහිනවා. ඒකයි ඒක දුකයි කියලා කියන්නේ. එතකොට දැන් අපි අර දුක නැති තැනයි කියලා අඳුන ගන්නවයි කියලා කියන්නේ මෙහෙම ගැටෙන්නේ ඇලෙන්නේ නැති තැන. ගැටෙන්නේ ඇලෙන්නේ නැති තැන කියලා කියන්නේ අපේ අධ්‍යාත්මය, අපේ ළඹගත් සිහිය තමයි මෙතනින් අයින් වෙන්නේ. එතන තමයි මේ අපි කතා කරන්නේ. එතකොට අර දැන් බුදුහාමුදුරුවෝ ඕක දැන් අර කියනකොට අර කිව්වනේ මේ ඉපදීම දුකයි, ජරාව දුකයි, ඔක්කොම කියන්නේ කියන මරණය දුකයි කියන්නේ කිව්වේ. ඒක තමයි මේ අර අපි හිතමු දැන් උදාහරණයකට කිව්වොත් මුහුදේ තියෙන ලොකු රැළවල් එනවා. දැන් අපි වෙරළට ගියාම ලොකු මුහුදු රැළවල් එනවා. ඕවගෙන තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. ඔය තියෙන්නේ මේ ප්‍රියයන්ගෙන් වෙන්වීම, එහෙම නැත්නම් බඩගිනිකම ඇති වෙන එක. ඒ වගේ ඔය තියෙන හැම දුකක් තමයි ඔය ලොකු රැලි ටික. හැබැයි ඉතින් ඔය රැලි හැදුනේ කොහොමද? රැලි හැදුනේ ලුණු වතුරෙන්නේ. මොහොතේ වතුර තියෙනවා. ඔය වතුර ටිකෙන් තමයි රැලි හැදුනේ. ඒතර වතුර ආවේ කොහෙන්ද? ඒ වතුරට තමයි බුදුහාමුදුරු දුක කියලා නියම විදිහට කියන්නේ. ඒ මොකද ඔය වතුර ටික කාම් වෙලා ටික මොහොත ටික මැදට යනකොට වෙරළෙන්නේ නැතුව ටික ඇතුළට යන්න සමහර තැන් තියෙනවා බොහොම කාම්. සමහර තැන් තියෙනවා ලොකු රැලි. හරි. හැබැයි ඕක අපිට ඩයිව් කරගෙන මොහොත ඇතුළට බැස්සට පස්සේ රැලිත් නැහැ මොකුත් නැහැ. ඒත් වතුර තියෙන්නේ. දැන් මේකත් දුකයි. බුදුහාමුදුරු කියන්නේ මේකත් දුකයි. ඒ වතුර නැති තැනට අඩියටම ගියොත් අඩියටම ගියාට පස්සේ තියෙන පොළොව තියෙනවනේ. ඒ පොළොව තමයි දුක නැති තැන. ඒ කියන්නේ වතුර නැති තැන. ඒකයි ඔය දෙකේ වෙනස. ඔය එක උදාහරණයක්. දැන් එතකොට අර දැන් ඔතන දුකයි කියන එකේ තේරුම අර උදාහරණයට ගත්තාම මුහුදු වතුර වගේ. මුහුදු වතුර තමයි දුක. මුහුදු වතුර නැති තැන තමයි දුක නැති තැන. දැන් මුහුදේ වතුර සාගරයේ වතුර කොච්චර තිබුණත් ඒකෙන්ද දැන් අපිට ඔය දකින පෘථග්ජන ස්වභාවයෙන් හම්බෙන ඔය අපි දුකයි කියන දේවල් තමයි ඔය මුහුදු රැලි ටික. හැබැයි ඉතින් ඔය මුහුදු රැලි වලට ඇරෙන්න දැන් අපි දන්නවනේ හරියට බැලුවොත් මුහුදේ ඇතුලේ තියෙන කරන්ට් එකනේ. වෙනමම කරන්ට් එකක් යනවා මුහුදේ ලෝකේ කරගෙන හැටියට ඒවට අහු වුණොත් අපිට නවතින්නත් බෑ. ඇතුලේ කඩාගෙන යනවා. සමහරවිට ඔය ඉස්සර කාලේ ඔය සේලර්ස් ළඟලා තියෙන කරන්ට් එක හොයාගෙන ගිහිල්ලා ඒක දිගේ යනවා ලේසියෙන් යන්න පුළුවන් ඒ කරන්ට් එකේ උඩින් යනකොට. ඒ වගේ අපිත් ඇඟ ඇතුලේ අපි තුල කරන්ට් තියෙනවා. ඒවට තමයි ඔය මේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විතිකිච්ඡා කියලා කිව්වේ. ඒවත් දුකයි. ඒවත් අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒවයිනුත් අයින් වුණාම තමයි දුක නැති තැන. දැන් ඔහොම තමයි ඉතින් අපිට විස්තර කරන්න පුළුවන් ක්‍රම ඉතින්. ඔය වගේ තව ලොකු වෙන ක්‍රම වලට විස්තර කරනවා. ඉතින් ඒ විස්තර කරත් අර Tamanට ඒක කම්ප්‍රිහෙන්ඩ් වෙනවද කියන එක, Tamanට ඒක හරියටම අවබෝධ වෙනවද කියන එක කොච්චර කිව්වත් සිතිවිලි වලින් අවබෝධ කරගන්න ගත්තාම Tamanට ගන්න බෑ. ඒක නිසා තමයි කිව්වේ අර ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ. ඒ ප්‍රත්‍යක්ෂ වෙන එක මේ මම වචන වලින් කියන දේවල් වලින් කොච්චර කිව්වත් තේරුම් යන්නේ නැති වෙන්න පුළුවන්. තේරුම් යන්නේ නැති වෙනවා ඒක දැකපු නැති කෙනෙකුට. දැකපු කෙනාට ඔබ තේරෙනවා. ඒ කියන්නේ මම කිව්වේ දැකපු අය කියන ඒවා
අපිට අහගත් දැකපු කෙනෙකුට ඇහිච්ච ගමන් දන්නවා මේක තමයි මේ කිව්වේ කියලා. දැන් ඒ වගේව තමයි මම අර ඉස්සර එක්සැම්පල් වලට කියන්නේ. එක්කෙනෙක් ඉඳන් කියනවා මේ හරියට මේක මේ අඩිය නැති ලින්දකට වැටෙනවා වගේ. එතකොට මොකද අඩිය නැති ලින්දකට වැටුනහම වැටෙන්න දැනක් නැහැ. නිදහස්. ඒක වැරදි දෙයක් නෙවෙයි. ඒක නිදහස්. ඇයි අඩියක් නැහැනේ. වදින්නේ නැහැනේ බිමට ගිහිල්ලා. අන්න එක තමයි අර ප්‍රත්‍යක්ෂයට එනවනම් අන්න ඒ වගේ ස්වභාවයක්. ඒක තමයි දුක දෙන තැන. ඒ වගේම තමයි අර අනිත් උදාහරණය. අර උඩ ඉඳලා පැරෂුට් එකක් තියාගෙන පනිනවා. වැටිලා ටික දුර යනකොට යාට හිතනවා මේ දැන් පැරෂුට් එක දාන්න ඕන කියලා. එතකොට පැරෂුට් එක දාන්න හදනකොට පැරෂුට් එක ගෙලලා නැහැ. එහෙම නැත්නම් ඒක වැඩ කරන්නේ නැහැ. දැන් මෙයා වැටෙනවා. දැන් මෙයාට වැටෙනකොට හරිනම් මෙයා වැටිලා පොළවේ වදින්න ඕන. හැබැයි ඔහොම ටිකක් කළා යනවා මෙයා බලන් ඉන්නවා දැන් වැදිනක. එහෙම යනකොට කල් යනවා වදින්න තැනක් නැහැ. පොළවක් නැහැ. එතකොට දැනෙන ස්වභාවය තේරෙනවානේ. ඒ තව විදිහක් තමයි විස්තර කරන්නේ දුක නැති තැන. ඒ කියන්නේ එතන කිසිම ගෝචර ස්වභාවයක් නැහැ කොහෙටවත්. ඒක නිසා දැන් අර චින්තකව කිව්වා වගේ අර අපි සාපේක්ෂව බලනකොට දුක කියන එක අපි සාමාන්‍ය ස්වභාවයේ තියෙන ඔය ප්‍රියයන්ගෙන් වෙන්වීම අනිකුත් ඔය අසනීප හැදීම ආරම්භය තිබුණාට ඒවා හොඳ මේ නිමිති පටන් ගන්න. හැබැයි එතනින් තවත් ගැඹුරට යනකොට ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා අපිට දුක දෙන. අපේ ඒ කියන්නේ ආවේග අපේ ඉමෝෂන්ස් ඒවෙන් අපිට කොච්චර දුක දෙනවද? සමහර වෙලාවට අපිට කවුරුත් මුකුත් කරන්න ඕනෙත් නැහැ. ඒත් අපි දුකෙන් ඉන්නේ. විශේෂයෙන් දැන් මේ කොවිඩ් තියෙන කාලේ සමහර අය ගොඩාක් දෙනෙකුට දැන් මුකුත් කරන්න දෙන්නේ නැතුව දුක වෙනවා. ගෙදරට වෙලා ඉන්න බැරුව. කොච්චර හොඳට ඉන්න පුළුවන් සනීපෙන් ගෙදරට වෙලා. සෑහළු. ඒක නෑ. ඒ මොකද්ද මේ කවුරුත් මුකුත් කළා නෙවෙයි තමන්ගේ හිතෙන්ම දෙනවා දුක ගෙනල්ලා. ඒක නිසා ඒ අර දුක ඔය කියන බුදුහාමුදුර කියන දුක කියන එකට උදාහරණය දීලා තියෙන්නේ ඇත්තටම ඒක හරියට රෝදේ මැද්දේ තියෙන හබ් එක තියෙනවානේ. හබ් එක ඇතුළට ඇක්සල් එකක් දානවානේ. ඒ ඇක්සල් එක දාලා ඒ ඇක්සල් එක කැරකෙනකොට හබ් එකේ වදින ෆ්‍රික්ෂන් එක තියෙනවානේ. ඒක තමයි දුක කියන්නේ. ඒ ෆ්‍රික්ෂන් එක. එන අපේ තියෙන මේ වෙනස් වෙන ස්වභාවය තමයි දුක. ඒක ඉතින් භෞතික විද්‍යාත්මකව බැලුවත් ඕකයි. අපේ හැම සෛලයකම තියෙන වෙනස් වෙන ස්වභාවය. අපි සෛලයක හැම තැනකම තියෙනවනේ පොඩි හැම තිස්සෙම වෙනස් වෙනවනේ. කැරකෙනවා අපි. ඒ ස්වභාවය තමයි මේ දුක. ඒ පොඩි ভাইබ්‍රේෂන් එක. ඒක තමයි දුක. හරියටම ගියොත් ඒ ভাইබ්‍රේෂන් එක ඇති සියුම් ভাইබ්‍රේෂන් එක ඒක තමයි පටන් ගත්තේ මේ දුක. ඒකනේ අපි කියන්නේ නිහඬ වෙලා නිසසලලා අපි ඉන්න ඕනේ කියලා අර කූඹියකේ කකුලේ තියෙන ගෙජ්ජි වල සද්ද ඇහෙන තරමට වෙනකන් නිහඬ වෙන්න ඕනේ කියන එකේ අදහස් කරන්නේ අපේ අවධානය කොච්චර ගැඹුරට යනවද කිව්වොත් මේ අපි දැන් භෞතික විද්‍යානුකූලව කියන්න කිව්වොත් ඇටම් එකකිනුත් ඇතුළට යනවා. ඒකේ ඇතුළේ තියෙන ඒ වෙන නිහඬ නිසස ඒක ඇතුළේ තියෙන වෙනස තියෙනවානේ. මේ ඉඩස තියෙනවානේ. ඒ තුලිනුත් එළියට යනවා. දැන් ඔය භෞතික විද්‍යාව කරන අයට තේරෙන්නේ මං කිව්වේ. නමුත් ඔතන අපි අදහස් කරන්නේ මේ සියලුම ස්වභාවයන් වටපිටාවේ තියෙන ආපෝ
තේජෝ වායෝ පඨවි කියලා තියෙන දේ ඔක්කොගෙම එහා පැත්තේ තියෙනවා අවකාශ කියලා එක. ඒ අවකාශයට අපි යනවා. ඒ අවකාශය අපි ගෝචර වෙනවා ඒකට. නැත්තම් අපේ අවධානය ඒ අවකාශයේ අතරමං වෙනවා. එතකොට අර ආපෝ තේජෝ වායෝ පඨවි කියන එක අදාළ නැහැ. දැන් ඔබ තව ටිකක් මම විස්තර කරන්නම් අර මේ ඔබ හොඳට අර හාමුදුරුවෝ විස්තර කරනවා මට ඒක දැන් හොඳට අහගෙන ඉන්න මට ඒක ටිකක් තව ටිකක් විස්තර කරන්න පුළුවන් මම එතෙන්ට එන්නම් ඊට ඉස්සෙල්ලා අපි මේ තව පොඩ්ඩක් කතා කරමු දැන් ඔය මම කියපු වෙනස ගැන මොකද චින්තක හිතෙන්නේ මම හිතන්නේ හරි ඒ කියපු ටික මේ ඒක තමයි මේ අමාරු කියවෙන්න ඕනේ මම හිතන්නේ ඔය උතන ප්‍රශ්නේ තියෙන ඔය වචනේ කියන්නේ දුක කියන එකේ ඔක නිකන් මේ අර සසල වීම කියලා කිව්වොත් ඔය දෙකටම ඒ කියන්නේ එතකොට සන්තෝෂද දුකද කියන එක මේ වෙනසක් නැහැනේ හරියට හරි අර මූද ගැන කිව්වා වගේ දැන් මේ මූදේ සසල වීමනේ තියෙන මේ ප්‍රශ්නේ ඔව් ඉතින් එහෙම එකක් ඒකයි මම හිතන්නේ උතන තියෙන මේ ගැටලුව. ඔව්. ඒ සසල වෙන එක ඒක විස්තරේ හරියට ඒක තමයි කියන්න පුළුවන් හොඳ විදිය. ඒ සසල වෙන එකෙන් දැන් අර මූදේ ඒ සසල වෙන එක වෙන්නේ වතුර තියෙන හින්දානේ. ඒ වතුර තමයි සසල වෙන්නේ. ඒක ගැන තමයි වතුර තමයි ඇත්තටම දුක. දැන් සසල වෙන්නේ ඒ සසල වෙන එක අපි අඳුර ගන්නවා. ඒ අඳුර ගන්න නිසා තමයි අපි ඒකට දුක වෙන්නේ. නැත්තම් සසල වෙන එක ওই සසල වුණොත් අපිට ගණන් ගන්න අපි ඒකට ගෝචර නැත්තම් අදාළ නැත්තම් අල්ලගන්නේ නැත්තම් සසල වුණාට කමක් නැහැ. අපි ඒකට ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. ඒ වතුර අපි පංචස්කන්ධය කිව්වොත් වතුරට පංචස්කන්ධය කිව්වොත් ඒක හොඳයි. දැන් ඔතන පංචස්කන්ධය කියලා කියන්නේ භෞතික දේ නෙමෙයි හොඳේ. පංචස්කන්ධය කියලා කියන්නේ අපේ අර මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ටික. ඒක ඇත්තටම මේ එනර්ජි ෆීල්ඩ් එකක් විතරනේ. ඒක අර වතුර වගේ. මේ ඉන්ද්‍රියද දැන් නැත්නම් මේ ඉන්ද්‍රියද මොකද ඉන්ද්‍රිය නිසානේ ඔය මේ ඒ සංඥාවල් ඇවිල්ලා සසල වෙන්නේ නෑ ඉන්ද්‍රිය ඇවිල්ලා කියන විදිහට ඒක දැන් ඇත්තටම ඉන්ද්‍රිය වලට අපි එතන කියනකොට මේ සලආයතන කියලා කියන්නේ සලආයතන පස්ස වේදනා. ඒතර සලආයතන කියලා කියන එක ඇවිල්ලා මේ අපි ගෝචර කරගන්න විදි. ඒක අර පංචස්කන්ධේ ඒ කියන්නේ හැදිලා තියෙන නිසා ඒකේ තියෙන මේ process එක ඒක. නැතුව ඒක නෙවෙයි මේ අපි දැන් හරි විදිහට කියනවා නම් මේ ඒ ඉන්ද්‍රියයන්ගෙන් අපි අඳුරගන්න එක ඇත්ත තමයි. ඒක දැන් බලන්නේ අපි මේ ස්පර්ශය වෙන්නේ කොහොමද? ඇහැට එළිය ගන්නෙ කොහොමද? දැන් ඔය ඔක්කොටම ඔය ඒක යනකොට අපිට අර භෞතික ස්වභාවය සම්බන්ධ වෙනවා. ඕක තව ටිකක් විස්තර කරන්න පුළුවන් එකක් තමයි මම අර ඉස්සෙල්ලා කියන්න ගත්තේ. මම ඒක නවත්තලා තියෙන්නේ. නමුත් දැන් ඔය අපි ඔය කතා කරන්නේ පංචස්කන්ධය ගැන කියලා ඊට පස්සේ දැන් ඕක පංචස්කන්ධේ වැඩ කරන්නේ අපේ ඉන්ද්‍රියන් එක්ක නේද කියන එක තමයි දැන් ඔයාගේ ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ඒ ඉන්ද්‍රියන් නැතුවත් පංචස්කන්ධය වැඩ කරනවා. ඉන්ද්‍රියන් නැතුව පංචස්කන්ධය කියන්නේ අපි මෙතන මැරුණොත් මැරලා වෙන තැනකට යන්නේ පංචස්කන්ධයම. එතන පංචස්කන්ධය කියලා කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ මේ පංචස්කන්ධය කිව්වට මේක පංච උපාදානස්කන්ධය. මේක එනර්ජි ෆීල්ඩ් එක. මේ පංච උපාදානස්කන්ධය කියන එක බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක හරියට අර දැන් අඹ ඇටයක් වගේ. අඹ ඇටේ ගිහිල්ලා පැල කරාම ආයි ගහක් නේ හැදෙන්නේ.
දැන් ඕකට අපි කියන්නේ නැහැ අඹ ඇටි කියලා ගහට කියන්නේ අඹ ගහ කියලා. ඒ වගේ අපි මේ ආත්මෙ ඉඳලා ඒ ආත්මෙට ගියාම හරි මේ දැන් මොහොතක ඉඳලා ඊළඟ මොහොතට යනකොට හරි අපේ පංචස්කන්ධය වෙනස් වෙලා ගිහිල්ලා තියෙන අනිත් තැනට. දැන් මේ අපි වාඩි වෙන්න ඉස්සෙල්ලා තිබිච්ච පංචස්කන්ධය නෙවෙයි දැන් තියෙන්නේ. දැන් මෙතන මම මේ කියන්නේ මේ අපේ සෛල ඔක්කොම මේ වෙලා වෙනස් වුණා කියන එක නෙවෙයි. අපේ අධ්‍යාත්මේ තියෙන එනර්ජි ෆීල්ඩ් එක. ඒක නෙවෙයි දැන් තියෙන්නේ. මොකද දැන් මම මේ කතා කරන ටිකෙන් හරි අපි කතා කරපු දේවල් වලින් ආපු තොරතුරු ටික එකතු වෙලා දැන් අර පංච උපාදානස්කන්ධය ටිකක් වෙනස්. ඒක තමයි බුදුහාමුදුරුවෝ පංච උපාදානස්කන්ධ කියලා දැන්. ඒක වෙනස් වෙච්ච හින්දා තමයි දැන් ඔයා මේ වාඩිච්ච ඔයා නෙමෙයි ඉන්නේ දැන්. නැතුව අපි භෞතික විද්‍යාත්මකව කිව්වොතින් හරි ජීව විද්‍යාත්මකව කිව්වොතින් අපේ දැන් සෙල් ටිකක් නැති වෙලා දැන් අලුත් එකක් ඇවිල්ලා කියලා ඒක නෙමෙයි මම මෙතන රිෆර් කරන්නේ. මම රිෆර් කරන්නේ මනසින් ඒ කියන්නේ අපේ අධ්‍යාත්මයේ තියෙන වෙනස් වීම. එහෙම නැත්නම් අර එනර්ජි ෆීල්ඩ් එක. ඒ එනර්ජි ෆීල්ඩ් එක තමයි පංචස්කන්ධය. එතකොට ඒකට අපිට ඉන්ද්‍රියයන්ගෙන් එන දේවල් එකතු වෙන එක ඇත්ත. ඉන්ද්‍රියයන්ගෙන් එන්නේ නැති දේවල් එකතු වෙන්නත් පුළුවන්. ඒක අපි මනස කියලා බුදුහාමුදුරුවෝ දාලා තිබුණේ ඒක තමයි මනසෙන් එකතු වෙන ඒවාත් එකතු වෙනවා දෙන්න. ඒක නිසා ඒක පංච උපාදානස්කන්ධය තමයි එතන කරගෙන. හරි. කොහොමද කුරුණෑගල පැත්තේ? කුරුණෑගල පැත්තේ. මට අහන්න මුල ඔය කතා යනකොට මට අහන්න විසඳ ගන්න ඕනේ ප්‍රශ්න ටිකක් තිබුණා. ඒක අවසානයේ බොහෝ දුරට විසඳුණා කියලා මට හිතෙන්නේ. පොඩ්ඩක් මගේ අදහසක් කියන්න තියෙන්නේ දැන් අපි දුක කියලා කියන්න ඇහෙන්නේ නැහැ දැන් හැබැයි. ඒක තමයි මට තේරුණා. අපි ඊර්ණය කරන බොහෝ වෙලාවට වැඩි වශයෙන්ම අපේ හිත යන්නේ භෞතික පැත්ත දිහා බලලා දුක නිගමනය කරන්න. ඒක තාමත් අපේ ආධ්‍යාත්මයට ගියලා නැද්ද කියලා මට හිතෙනවා. හරියටම හරි. දුක කියලා අදහස් කරනකොට ඒක එන්නේ ශරීරය භෞතික කියන එක මම වචන දෙන්නම් ශරීරය කියලා ශරීරය සද්ද නැතුව ගියා. ශරීරය කරලා පංච උපාදානස්කන්ධය තුලින් අපි දුක කොතනද තියෙන්නේ කියලා හොයාගන්න ගියොත් තමයි අපිට දුක මොකක්ද කියලා දැනගන්න පුළුවන් වෙන්නේ කියලා හිතෙන්නේ. හරියට හරි. ඒක තමයි ඒකෙදී අපිට අර චින්තක කිව්වා වගේ අර මොනිටර් කියන ස්වභාවයෙන් ඉඳීම තමයි මාර්ගය. අන්තිම ටිකයි කියන්නේ නැතු ඇහෙන්නේ නැතුව ගියා. චින්තක කිව්වා වගේ මොනිටර් කියලා ස්වභාවයෙන් ඉන්න එක තමයි මාර්ගය. නමුත් ඒකෙදී අපි එහෙම ඉන්න ගියට අපි හැම වෙලාවෙම භෞතික පැත්තට වැටෙන්න තියෙන අවස්ථා වැඩි ගන්නවා. තර්ක කරන එක අතරලා අන්න හරියට හරි කියුණා. පංච උපාදානස්කන්ධය තුල දුක කොතනද තියෙන්නේ කියලා හෙව්වොත් අපිට ඔය මූලික අඩුපාඩු දාගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා. හරියටම හරි. හොඳම වචනයක් කියවන එතනදී අර අපි අර භෞතිකව ගැන කියන එක හිතන එක අයින් කරලා ඒ පංච උපාදානස්කන්ධවලදී මේක අඳුනගන්නේ කොහොමද කියන එක යෙදුවතින් තමයි අපිට මේක දකින්න පුළුවන් කියන එක හරියටම හරි. ඒක තමයි කෙරෙන්න ඕනේ.
මොකද ඇත්තටම මේ අපිට ගොඩක් අර මේකෙදී මනුෂ්‍ය ස්වභාවය හැබැයි ඉතින් මනුෂ්‍ය ස්වභාවය වෙලා තියෙන මේ භෞතික අපි දැන් ගොඩක් වෙලාවට කල්පනාත් කරනවා නාම රූප කිව්වම මේ නාමය කියන්නේ හිත රූපය කියන්නේ මේ ශරීරය කියලා. ඒ දෙකම ඒකත් ඉතින් අර අපේ මනුෂ්‍ය ස්වභාවයෙන් හිතාගෙන ඉන්නේ. ඉතින් ඒකින්ද හිතනවා මේවෙන් තමයි දුක ඇති වෙන්නේ මේවෙන් අයින් වෙන්න ඕනේ කියලා මේ ශරීරය නිසා. හරි ඒක වැරදි නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම අපිට නියම විදියට දුක කියන එක මොකක්ද කියලා අඳුන ගන්න නම් අර අයියා කිව්වා වගේ ඒ පංචස්කන්ධය දිහා බලලා එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය දිහා බලලා මේ සිදුවෙන සිදුවීම් නිසා තමයි මම මේ ගැටෙන්නේ ඇලෙන්නේ කියන එක. මේ process එකේ හින්දා තමයි මාව ගැටෙනවා ඇලෙන්නේ. මට මගේ වෙනස් වෙන ස්වභාවය ඇති වෙන්නේ. ඒක තමයි අනිච්චය කියලා බුදුහාමුදුරු කිව්වේ. අනිච්ච දුක්ඛ අනාත්ම. ඒ කියන්නේ අනිච්චය නිසා දුක තියෙනවා. වෙනස් වෙන ස්වභාවය නිසා දුක තියෙනවා. ඒ නිසා මෙතන ආත්මයක් නැහැ. එතකොට මෙතන මුකුත් නැහැ. ඔය දෙකම ඔය කියන්නේ දැන් හරියටම මේක අනිච්චයයි කියන එක අඳුනගත්තොත් වෙනස් වෙනවා මේක වෙනස් වෙන ස්වභාවයක් තියෙන්නේ. එහෙම නැත්නම් මේක සසල වෙන ස්වභාවයක් තියෙන්නේ කියලා දැකපු ගමන් තේරෙනවා මේ ඒකයි මේක දුක කියලා. ඒ සසල වෙන ස්වභාවය මේක එක තැනක නවතින්නේ නැහැනේ. ඒ දුක නිසා එහෙමනම් මේක දුක නම් මෙතන ආත්මයක් තියෙන්න බෑ. ඒ ආත්මයක් තියෙනවා නම් දුකක් වෙන්න බෑනේ. ඒක නිසා තමයි මේක අනාත්ම කිව්වේ. අනිච්ච දුක්ඛ අනාත්ම කියන එක හරියටම අවබෝධ හරියටම ප්‍රත්‍යක්ෂ වෙච්ච ගම ප්‍රත්‍යක්ෂ වෙනවා කියන එක තමයි අපි කියන්නේ ඔය දුක කියන්නේ මොකද්ද දුක නැtei කියන්නේ මොකද්ද කියන තැනට තප්පරයකට හරි යනවා කියලා. යනවා කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා. ඒක තමයි අයිය කියපු එක හරි. ඒක තමයි එතන වෙන්න ඕනේ. ඒකදී අර හොඳම මේ පොයින්ට් එක තමයි මේ අපි මේ භෞතික තියෙන දේවල් ගැන හිතන්නේ නැතුව අපි කෙලින්ම පංච උපාදානස්කන්ධ ගැන ඒ කියන process එකේ ඒකේ තියෙන අවඩතාවය ඒකේ තියෙන අනිත්‍ය ස්වභාවය අඳුරගත්තා නම් අපිට මෙතෙන්ට යන්න පුළුවන්. දැන් ඉතින් ඕක කොහොම කටින් කිව්වම අපි කතා කරාම හරි කොහොමද ඕක කරන්නේ කියලා එනවනේ ඔළුවට එක. ඒක තමයි අර බොහොම සරලව මම අර නිතරම කියන්නේ. ඒ කියන්නේ අපේ නිහඬ වෙලා නිසසල වෙලා අපේ අධ්‍යාත්මය සිතින් එළියට ගන්නවා කියන්නේ. ඒ කියන්නේ සිතේ තියෙන සිතිවිලි වලින් අයින් වෙනවා කියලා කියන්නේ පංච උපාදානස්කන්ධ ඇති වෙන process එකෙන් අපි අයින් වෙනවා ටික. ඒ අයින් වෙනවා කියලා කියන්නේ අපි අර අවධානය අර නිහඬ නිසසල ගැටෙන්නේ ඇලෙන්නේ නැති තැනකට ගිනිනවා ටික ටික. ඒ වෙලා තියෙන්නේ අපිට සමහර වෙලාවට අපි දැන් පටන් ගන්නකොට අපිට පේනවා මෙතන ගැටෙන්නේ නැහැ හැලෙන්නේ නැහැ කියලා. නමුත් ටිකක් වෙලා යනකොට අපිට තේරෙනවා නෑ අපි මේ ස්වභාවය අල්ලන් ඉන්නේ කියලා. ඒතකොට ඒ ස්වභාවයත් අතහැරෙනවා. අතහැරුණාම තමයි තේරෙන්නේ මම මේ අල්ලගෙන ඉඳලා තියෙන අරක. ඊළඟට ආයෙ තව ස්වභාවයක් මතුවෙනවා. දැන් මම මේ ස්වභාවයක් කියලා කියන්නේ ඒ ස්වභාවයත් අර පංච උපාදානස්කන්ධවල කොටසක්. පංච උපාදානස්කන්ධවල එක්තරා ස්වභාවයක්. දැන් අපි පංච උපාදානස්කන්ධවල එක ස්වභාවයක් කියන්න පුළුවන් මේ මම කියලා කෙනෙක් ඉන්නවා. හරි කියලා දැන් අපි කතා වෙනවා මේ මගේ මේක මගේ අර මේක අපි කතා කරනවා. ඒ ඔක්කොම පංච උපාදානස්කන්ධයෙන් තමයි ඒ ඇත්තටම ඒ හරියද අපි කරන්නේ පංච උපාදානස්කන්ධය අපි තවත් වැඩි කරගන්නවා. තව එකතු කරගන්නවා පංච උපාදානස්කන්ධය. හැබැයි අපිට පුළුවන් නම් පොඩ්ඩක් ඒ ඔය කලබල වෙන ඔය process එකෙන් අයින් වෙලා ඒක තමයි අපි භාවනාවට වාඩිලා නිහඬ වෙලා නිසසර වෙලා ශරීරයත් එක්ක තියෙන ගැටීම් ඇලීම් ඔක්කොම අයින් කරලා ඊට පස්සේ අපේ මනසත් එක්ක තියෙන ගැටීම් ඇලීම් ඔක්කොම ටික අයින් වෙන්න ඉඩ ඇරලා ඊට පස්සේ මොකද්ද තියෙන තැන කියලා අපි හොයනවා. එතකොට එන්නේ දැන් සමහර කෙනෙකුට හිතෙනවා දැන් හරි මට ඔක්කොම ඉවරයි දැන්. එහෙම නෙමෙයි. දැන් ඇත්තටම එතනට ගියාම එක ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයේදී අපිට ඔය ඉන්ද්‍රියන් එක්ක සම්බන්ධයක් නැහැ. නමුත් අපේ පංච උපාදානස්කන්ධය වැඩ කරනවා. ඒ එනර්ජි ෆීල්ඩ් එක දුවනවා. ඒක තේරෙනවා අපිට. කියන්නේ අපිට ටිකක් වෙලා යනකොට ඔන්න දැන් ශරීරයේ ඔක්කොම තද ගතිය ඇඟේ තියෙන තද ගතිය ඔක්කොම සහැල්ලු වෙලා ගිහිල්ලා ඒ කියන්නේ හදවතේ කියන්නේ හાર્ට් බීට් එකත් ඇහෙනවා.
ඒකත් නැති වෙලා යනවා ටිකක් කියලා. මොකද ඊට වඩා ගැඹුරට යනවා අපි. එහෙනම් අපේ අවධානය ඊට වඩා තව ගැඹුරට යනවා. දැන් මේ ගැඹුරට යනවා කියලා කියන්නේ මේ ඇත්තම පංච උපාදානස්කන්ධයේ තියෙන එක්තරා ස්වභාවයකට යනවා තව ටිකක්. දැන් මේ හරියට අපිට ඕනනම් කියන්න පුළුවන් මේ හරිය තමයි අපි දැන් පංච උපාදානස්කන්ධය හැදෙනකොට කියනවානේ රූප වේදනා සංඥා සංකාර කියලා. ඒ දැන් ඔය අපිට ටිකක් දුර යනකොට අර සංස්කාර කියන පැත්තේ හරියට යනවා. ඒක දැන් මම මේවට නම් දෙන්නේ නැත්තේ ඒකයි මම මේක ස්වභාවයක් කියලා. ඇත්තටම අපිට ඕම මේ සංස්කාර ස්වභාවය කියලා කියන්න ඕනේ නැහැ. ඒක Tamanට දැනෙනවා නේ Taman ඉන්නේ වෙන තැනක. හැබැයි මේ ස්වභාවයත් අයින් වෙච්ච ගමන් අන්න Tamanට එතනිනුත් පිටට ගියා. දැන් මේක මම දැන් ඕක තව කොම්ප්ලිකේටඩ් කරන්නේ මොකද ඔය එක දැන් සංස්කාර ස්වභාවයේ තවත් ලෙවල් 3-4ක් තියෙනවා කියලා වැඩක් නැහැ. මොකද Taman එක Tamanට ඒක ප්‍රත්‍යක්ෂ වෙනවා නිකම්. එතකොට Tamanට තේරෙනවා මේ යම් කිසි දෙයක් රැඳිලා ඉඳලා එකපාරට ඒක නැති වුණා. ඒ කියන්නේ Taman දැන් මෙතනදී මේක මේ දැකපු රූපයක්ද දැකපු සද්දයක්ද කියන එක නෙමෙයි දැන් මෙතන. එහෙම පේන්නේ නැහැ. එහෙම එකක් නෙමෙයි මෙතන. මෙතන මේ ස්වභාවය. ස්වභාවය කියලා කියන්නේ අර හරියට රස්නේ තියෙන එකට. ඒකට රස්නේ හැදෙනවා කියන එක ස්වභාවයක් නේ ඒක. රස්නේ දැනෙනවා කියන්නේ උණ ගත්තා. උණ ගත්තාම ඒක ස්වභාවයක්. ඒ වගේ සීතල වුණා. ඒ වගේ ස්වභාවයක්. මේ කන්ඩිෂන් එකක් කියන එක මම කියන්නේ. ඒ කන්ඩිෂන් එක තමන්ගේ ඔය මනසත් එක්ක ගැටෙන එකයි මනසත් එක්ක දඟලන එකට අයින් කරාම ඉස්සෙල්ලාම ශරීරයත් එක්ක ගැටෙන එක අයින් වෙලා ඊළඟට මනසත් එක්ක තියෙන ගැටීම් ඔක්කොම අයින් වෙලා ගියාම ඇති වෙනවා එක්තරා කන්ඩිෂන් එක. දැන් ওই කන්ඩිෂන් එක වෙන්න පුළුවන් බොහොම ප්‍රසන්න ස්වභාවයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් බොහොම ලොකු ආලෝකයක් වගේ එකක් වෙන්න පුළුවන්. දැන් ඕවා එක එක ස්වභාවයල් තියෙන්නේ දැන්. ඒ ස්වභාවය තම තමන්ට ඇති වෙනවා. කොහෙන් හරි තැනකින් අල්ල ගන්නවා උතන. අල්ලගෙන ඉන්නවා මෙතන තමයි හරි කියලා ඉන්නවා. දැන් මේකත් මේ අල්ලගෙන ඉඳලා තියෙන්නේ. මේකත් අතෑරෙන්න ඉඩ අරින්න ඕන. මේකත් ස්වභාවයක් නේද කියලා අඳුන ගන්නකොට ඒක ඉබේම ඇත්තටම ඒක අඳුර ගන්න දෙයක් නැහැ. ඉබේම ටිකක් වෙලා හරි විදියට අවධානයෙන් ඒක දිහා බලාගෙන ඉන්නවා නම් මේ මොකද්ද මේ කියලා ඒක නැති වෙලා යනවා. ඒ නැති වෙලා යනකොට තමයි තේරෙන්නේ මම අල්ලන් ඉඳලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඊළඟ ස්වභාවය දැන් එතනත් අල්ලන් ඉඳලා තියෙන ඒ ස්වභාවය ටිකක් වෙලා යනකොට නැති වෙලා යනවා. එනකොට තමයි දන්නවා දැන් මේ මම ඒ ස්වභාවයත් අල්ලන් ඉඳලා තියෙන්නේ කියලා. ඔහොම ඒ ස්වභාවයෙන් අඩු වෙලා යනවා කියලා කියන්නේ අර පංචස්කන්ධේ අර එනර්ජි ෆීල්ඩ් එකේ එක අපේ තියෙන ඇලිලා තියෙන ඇලි ගෙටි තිබිච්ච එක ටික අඩු වෙනවා. ඒ අඩු වෙලා අන්තිමටම අර ඒ පංචස්කන්ධයේ කියන ඒ ෆීල්ඩ් එකේ කියන්නේ විඥාන කියන එකත් අයින් වෙනකොට එතනින් අයින් වෙලා තමන්ගේ අවධානය නිදහස් වෙනවා. ඒක තමයි මේක සමහර අය කියන්නේ ලිබරේෂන් කියලා. ඒකේ නිදහස් වෙච්ච ගමන් අන්න තමන්ට කිසිම දෙයක් ගෝචර නැහැ. ගෝචර නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන ඒවෙන් හැදිලා තියෙන මේ ලෝකයට ගෝචර නැහැ. අවකාශය තුල රැඳෙනවා. ඒක තමයි ඒක වෙනස. අය කියපු කතාව හරි. එතන ඒක තමයි හොඳ පංචස්කන්ධය කියන එක දිහා ඒකට පංච උපාදානස්කන්ධය කියන මානෙන් බලන්න ඕන. මේ මම කියලාගෙන නෙමෙයි ඉන්නේ මේ පංච උපාදානස්කන්ධ ටිකක් තමයි මේ තියෙන්නේ. ඒකේ දැන් මේ උපාදාන වෙන්නේ මොනවාද කියන එක අවධානය යොමු කරගත්තනම ඒක හොඳටම අවධානය යොමු කරන්න පුළුවන් අර නිහඬ නිසසලතාවයේ ඉඳගෙන සහැල්ලුවේ ඉඳගෙන ඔය භෞතික ස්වභාවයෙන් අයින් වෙලා මානසික ස්වභාවයෙන්ත් අයින් වෙලා ඒ මතුවෙන අනිකොත් නිහඬ නිසසල ස්වභාවය තුලින් ඒ අවකාශයට යනකොට තමයි. ඒක හොඳ කතාවක්. කතරගම දෙයියන්ගේ ස්වභාවය කොහොමද? කතරගම දෙයියන්ගේ ස්වභාවය කොහොමද කියලා. අපි කියනවා
පැයක අද්දලසකි මයුරා පිට වාහනය කියලා කියනවා. කවුද දැකලා තියෙන්නේ? කවුද දැකලා තියෙන්නේ නේ? භෞතික ශරීරයක් නැති පංචස්කන්ධ තියෙන්න පුළුවන්. ඔව්. දෙයියෝ අපි හිතන් ඉන්නවා දෙයියෝ මේ මොනවාද මොන ගහේද රුක්කත්තනනේ? දෙයියන්ගේ ආහාරය අමෘතය කියලා කියනවානේ. දෙයියෝ අමෘතය වළඳන දැකපු කෙනෙක් නැහැ. දෙයියෝ ඔක්කොම අපි අර මේ භෞතික ශරීරය පිළිබඳව අපේ තියෙන බැඳීමේ වැඩිකමට අපේ තුර ඇති ආකල්ප. හරියට හරි. ඒ ආකල්ප වලින් මිදෙන්න පුළුවන්කම තියෙනවා නම් අර පංචස්කන්ධේ මොන වගේද කියලා අත්දකින්න පුළුවන් වෙයි මම හිතන්නේ. හරිම හොඳයි. හරිම හොඳයි. ඒක ඔයගොල්ලන්ට තේරුණාද අයියා කියපු ටික? චන්ද්‍රා කියන්න බලන්න. මම දෙන්නට. ඔව්. ඒක පැහැදිලි. ඒ කියන්නේ අපි නිකන් මේ මනසින් හදාගත්ත දේවල්නේ අපි මේ ආකල්ප ඔස්සේනේ අපි යන්නේ. ඒක එහෙම අත් දක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. හරියට හරි. ඒකයි මට තව මේ දැන් දුක නැති තැන කියලා අපි කියනවනේ. ඒ කියන්නේ සිතුවිලි නැති තැන කිව්වොත් ඒකට හරිද? 80ක් හරි. ඉතුරු 20 තියෙන සිතුවිලි නැති වුණත් අපේ තියෙන ආවේග. ඒවා සිතුවිලි වලට අදාළ නැහැ. අපිට කම්මැලිකම. එහෙම නැත්නම් අපිට තියෙන කලබලකාර ගතිය. ඒක සිතුවිල්ලක් එක්ක සම්බන්ධයක් නැහැ. නිකම්මනේ ඒක සිද්ධ අපේ අර ඇජිටේෂන් කියලා කියන්නේ. ඒවා අපේ ඇඟ තුළ ඇඟිනුත් එළියට එනවා. මේ ඒක අපේ ඇතුලේ අර කැළඹි තියෙනවා. ඒ නිසා ඒ ටික තමයි ඉතුරු 120. 80 අරක. ඒ 120 ඉතුරු 120 තමයි බුදුහාමුදුරුවෝ වෙනම වචන වලින් කිව්වේ අර කියන්නේ අපි ධම්මානුපස්සනා කියන එකෙන් බුදුහාමුදුරුවෝ අදහස් කරේ ඒ ඉතුරු 20 ගැන. ඒක චිත්තානුපස්සනා කියනකොට ඔය අර සිතුවිලි ගැන කතා වෙන්නේ. ඊට ඉස්සරහට දැන් ඇත්තටම වේදනානුපස්සනා කායානුපස්සනා කිව්වහම අපි කායානුපස්සනා කිව්වම අපි තුන් ශරීරය කියලා කිව්වයි කියලා. නමුත් ඇත්තට මේක ශරීරෙම නෙවෙයි. නමුත් ඊට සමානයි කියලා. ඊළඟට ඒ කියන්නේ රූපයක් ඇති වෙන එක කියලා. රූපයක් ඇති වෙන එක කායානුපස්සනා. ඊළඟට වේදනානුපස්සනා. ඒ රූපය අඳුනගෙන ඒකට කරන මේ ඒක නිර්වචනය කර ගැනීම සංකල්පය. එතකොට ඒ ටික තමයි ඊළඟට චිත්තානුපස්සනාවලට යන්නේ. ඒකෙන් පස්සේ ඊළඟට බුදුහාමුදුරුවෝ කිව්වා ධම්මානුපස්සනා කියලා. ඒකෙදි කිව්ව තමයි දේවල් තමයි අර පංච නීවරණ ධර්ම. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන ඒවා සිතිවිලි නෙවෙයි. නමුත් ඒවා අපේ ස්වභාවය. ඒක තමයි 120. හරි. චින්තකන මොකද හිතෙන්නේ අයියේ කියපු ටික? හරි ඒක හොඳ උපමාවක්. වැඩේ තියෙන්නේ දැන් ඔය අපි ජීවත් වෙනවා කියලා අපේ ශරීරය කියලා අපේ ජීවිතය කියලා ඔක්කොම කියන ඒවා ඔය වගේ තමයි. හරියට හරි. ඒ මොකද ඒව සංකල්පත් එක්කනේ තියෙන්නේ. සංකල්ප perceptions. ඒ සංකල්ප වලින් තමයි මේ මම කියලා කෙනෙක් හැදිලා තියෙන්නේ. හරියටම හරි. වෙන දෙයක් නැහැ. හරියටම හරි. ඒක තමයි අර චන්ද්‍රා කිව්වේ මේ සිතිවිලි වලින් නේද මේ ඔක්කොම තියෙන්නේ කියලා 100ක් කියන එක සංකල්ප වල
හැදෙන්නේ සිතුවිලි වලින්. සිතුවිලි හින්ද තමයි සංකල්ප හැදෙන්නේ. නමුත් එතනදී දැන් අර මම එතනදී 180ක් කියලා කිව්වේ මොකද මේ දැන් ඔය සිතුවිලි අරම ටික ඒ ටික දැන් මේ මොහොතේ සිද්ධ වෙන දේවල්. එක්ක මේ කාලෙදි සිද්ධ වෙච්ච දේවල්. සිදු වේගෙන යන දේවල්. නමුත් අපි පංච උපාදානස්කන්ධය කියන එක ගියාත්මේ ඉඳලා මේ ආත්මයට ආපු නිසා ඒක ඇතුලේ අර වගේ දැන් අපි සිතුවිලි වලින් එකතු කරලා ගත්ත ගොනු කරගත්ත ඇග්‍රිගේට් වෙච්ච ඒවා ටිකක් තියෙනවා. ඒ කියන්නේ මේකට කියන්නේ 5 ඇග්‍රිගේට් කියලා. පංච උපාදානස්කන්ධ පංචස්කන්ධයට කියන්නේ 5 ඇග්‍රිගේට්ස් කියලා. ඇග්‍රිගේට්ස් කියන එකේ තේරුම දන්නවනේ එකතු වෙනවා කියන එකතු වෙච්ච ටිකනේ. මේ එකතු වෙච්ච ඒවා ගියාත්ම වල එකතු වෙච්ච ඒවා තියෙන්න පුළුවන්. ඒ තියෙනවා. ඉතින් ඒ ටික තමයි අර අපේ යට හිතේ එහෙම නැත්නම් අපිට කිව්වොතින් අපේ අධ්‍යාත්මයේ ඇතුළෙම සබ්කොන්ෂස්නස් එකේ හරි එහෙම වචන දදා කියනවා. ඉතින් ඔය මොනයින් කිව්වත් කියන්නේ අර අන්තිමටම අපේ පංච උපාදානස්කන්ධේ අපි දැනට එකතු වෙන්නේ නැතිව ඉස්සර එකතු කරගත්ත ටික තියෙනවා. ඒ ටික නිසා තමයි අපිට ඔය තියෙන අපි ඇඟ කහන්න පටන් ගන්නෙ එක්කෝ හරි විදිහටම නිකන් බොහොම සියුම්ම කිව්වොත් මේක ටිකක් මේ ප්‍රශ්නාර්ථ කියන්නේ මේ ටීසිං සබ්ජෙක්ට් එක මම කියන්නේ යන්නේ. ඒ කියන්නේ මේ ඇසිපිල්ලම් ගැහුවොතින් අපි ඇසිපිල්ලම් ගහනවා කියලා කියන්නේ ඒ අර පංච උපාදානස්කන්ධයෙන් අපි ගෙනාපු ටික. දැන් මගේ ඒ ඇසිපිල්ලම් ගහනවා කියන එකට ඒකට මම ප්‍රශ්න අහලා මම උත්තරේ දෙන්න. ඇසිපිල්ලම් ගහන එක අපි බලෙන් කරන එක නෙවෙයිනේ. ඒක ඔය සිද්ධ වෙනවා. දැන් ඕක භෞතික විද්‍යාත්මකව මේ ජීව විද්‍යාත්මක කියන්න ගියොතින් ඒක කියයි ඒක මේ අපේ මේ built in mechanism එකක්. මේ ඇහි තියෙන කුණු ගතිය නැති වෙන්නයි. එහෙම නැත්නම් ඇහැට මේ ඇහැ එච්චර මේ හරි මේ ඩෙලිකට් මේකන්නේ මේ ඉන්ද්‍රියක්නේ. ඒක පරිස්සම් කරගන්න තමයි මේ ඇහි පිල්ලම් වදින්නේ. එක්කෝ අපේ දූවිලි වැදිලා තියෙනවා නම් ඒව නැති වෙන්න තමයි මේ ඇහි පිල්ලම් වදින්නේ. ඒ බයොලොජි වලින් කිව්වොත්. නමුත් අපි පංච උපාදානස්කන්ධ එහෙම නැත්නම් අපේ සංසාරය ගැන කතා කරොත් ඇස්විල්ලම් ගහන්නේ මේ මමත්වය ආරක්ෂා කරගන්න. ඒ කියන්නේ මමත්වය කියලා මේ මම කියලා කෙනෙක් හදාගෙන මගේ මේ දැන් භෞතිකව දාගෙන තියෙන දෙයක් තියෙනවානේ. මේක ආරක්ෂා කරගන්න ඕන නිසා මම ඇහි පිල්ලම් ගන්නවා. ඇයි මේකෙන් මගේ අර ඉන්ද්‍රියකින් ගන්න පුළුවන් දේවල් නැති වෙන්න පුළුවන් කියන සංකල්පය තියෙන නිසා ඇසි පිල්ලම් වදිනවා. අපි බලෙන් කරන්නේ නැහැ. මේක ඉබේ වදිනවා. ඉබේ වදින්නේ මොකද අපේ අර අභ්‍යන්තරයේ තියෙන අර මම කිව්වේ පංච උපාදානස්කන්ධයේ අපි තියෙන process එකේ දැන් සිද්ධ වෙන්නේ නැති වුණාට ඊට අමතරව එකතු කරගෙන ආපු ඒවා තියෙනවා කියලා. ඒවයින් මම කියලා ආත්මය කියන එකක්, ඒ කියන්නේ මම කියලා කෙනෙක් හදාගෙන තියෙන නිසා ඒ මමව ආරක්ෂා කරන්න අපේ තියෙන built in නිකන් automated system ටික. දැන් ඒවා තමයි අපිට කිඹුමක් කියන්නේ. මොකද ඒ යන්නේ අපිව ආරක්ෂා කරන්න, මමත්වය ආරක්ෂා කරගන්න. අපි කියයි භෞතිකව කිව්වොතින් කියයි නෑ ඒක මොකක් හරි අසනීපයක් එක්ක මොකක් කුඩු ටිකක් වුණා හරි එකක් ගියාම ඒක ප්‍රතික්ෂේප කරන්න තමයි කර කියලා. හරි ඒක තමයි භෞතික විද්‍යාත්මක විශ්ලේෂණය. නමුත් අන්තිමටම මේ ගැඹුරටම ගියොතින් රූට් කෝස් එක දිහා බැලුවොතින් මමත්වය ආරක්ෂා කරගන්න කරපු දෙයක් ඒක. දැන් ඕකට භෞතික විද්‍යාත්මකව කියන විස්තර කරන්න බැරි දේවලුත් තියෙනවා. Tamanටම තේරෙන්නේ නැති Taman සමහර වෙලාවකට කොහේ හරි යන්න ගිය එකකට යන්න නැතුව අනිත් පැත්තට හැරිලා ගියා මොකක් හරි හේතුවක් නිසා. හැබැයි අර පැත්තට ගියා නම් එක්ක කෝච්චිය හැපිලා මැරෙනවා. එහෙම නැත්නම් මොකක් හරි වෙන්න තිබුණා. එක්ක එතන රයට්ස් එතන වෙඩි තියාගත්තා. එතන මොකක් හරි ප්‍රශ්නයක් තිබුණා. Taman දන්නේම නැතුව එතනින් අයින් වුණා.
ඇයි ඒ අයින් වෙලා වෙන දිහාට ගියේ? පස්සේ තමයි තේරුනේ අයියෝ මම අපි තුමු ප්ලේන් එකකට නගින්න තිබුණා. නගින්න ගිහිල්ලා නැග්ගේ නෑ ඒකට. හැබැයි ප්ලේන් එක ක්‍රෑෂ් වුණා. නැග්ගේ නැත්තේ මොකක් හරි වෙන හේතුවක් නිසා. තමන් ඕනකමින් දැනගෙන මේ ක්‍රෑෂ් වෙයි කියලා දැනගෙන නෙමෙයි නමුත් නිකන් වුණා. නමුත් ඒ සිදුවීමට යම්කිසි බලපෑමක් අපේ අධ්‍යාත්මයේ අපේ අර පංච උපාදානස්කන්ධයේ ගැඹුරෙන් තියෙන දේ උදව් වුණා. ඒකෙන් තමයි අපි වෙනස් කරේ. ඒ වගේ දේවල් ඕගොල්ලන්ට හරියට බලනවා නම් හොඳට දැනෙනවා ඇති. තම තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා බලන්න මේ. අපි නිකන් උදාහරණයකට චින්තකර දැන් හරි හොඳයි දැන් ලංකාවේ ඉන්නේ කොච්චර හොඳද මේ හිටියන කොරෝනා වෛරසුයි හරි කරදරේ නේ. ඒක බලෙන්ද උනේ. නැද්ද? හරි ඕකලදී අපි කියනවනේ කර්මය කියලා. අන්තර්. අපි කර්මය කියලා කියන එක තමයි ඒක තේරුම. කර්මයයි ඒකම අපිට ඒ වගේ දේවල් මේ අපි කර්මය කියලා කියන්නේ අපි නිකන් වෙච්ච දේ වුණා එහෙම කියලා. නමුත් ඇත්තටම මෙතන කර්මය කියලා තියෙන්නේ අපේ මේ මමත්වය ආරක්ෂා කරගන්න ඕන දෙයක්. ඒ සිදුවීම ඇවිල්ලා තියෙන්නේ මමත්වය කියන ආරම්භය නිසා. එතකොට අර දැන් ආයි චන්ද්‍රගේ අර මේකට ගියොතින් අර මමත්වය කියන එක ආරම්භ වුණොයි කොහෙන්ද? සිතවිල්ලකින්. එතකොට සිතවිල්ල එන්නේ කොහොමද? චේතනහම් භික්කවේ කම්මං වදාමි. බුදුහාමුදුරුවෝ චේතනාව. චේතනාව කියන එකේ සිතවිල්ලකින් පටන් ගත්ත චේතනාව නිසා මේ කර්මයක් ඇති වුණා. ඒ කර්ම ටික ඔක්කොම එකතු වෙච්ච නිසා පංචස්කන්ධයක් ඇති වුණා. පංචස්කන්ධය නිසා අපි වැඩ කරනවා. එතකොට මේ පංචස්කන්ධයට ඕන දේවල් කෙරෙනවා. හැබැයි ඒව අපිට වෙනස් කරන්න පුළුවන්. අපි ආයි පාර චේතනාවක් ගෙනවතින් අර කෙරෙන දෙවිච් එක නවත්තන්න පුළුවන්. දැන් අර මම කිව්වට මේ කෝච්චිය හරි ප්ලේන් එකට මේ නගින්න නැතුව අපි නැවතුණා කියලා. හැබැයි ඒ වුණත් අපිට අවශ්‍ය අපිට වෙන මොකක් හරි ලොකු ඕනකමක් තිබුණා නම් ප්ලේන් එකේ තියෙන දේ දකින්න හරි වෙන මොකක් හරි තියෙන එකක් ඔලුවට අරගෙන අර දෙවිච්ච අපි දැන් ඔය කිව්වේ කර්ම ශක්තිය අරම වෙනස් කරගෙන ගිහිල්ලා ප්ලේන් එක නගින්න පුළුවන්. ඒ පුළුවන්කම තියෙන නිසා තමයි මේ මනුෂ්‍ය ආත්මයේ තියෙන වටිනාකම. මනුෂ්‍ය ආත්මයේ ඉන්න කෙනාට තමයි ඒ ටික කරන්න පුළුවන්. ඒක තමයි අපි මේ මහන්සි ගන්න. අපි මේ කතා කරන්නේ අපි මේ අදහස් උමාරු වෙන්නේ තමන්ට පුළුවන් ওই කර්මය කියන එක නැති කරලා දාන්න. අයින් කරලා දාන්න. ඒ කර්මයෙන් ගෙන අපිට ඔක්කොම පැත්තකට දාන්න. කවුද තමන් කියලා කියන්නේ? මම නෙවෙයි. තමන් කියන්නේ තමන්ගේ ওই දැනට තියෙන මේ අහගෙන ඉන්න අධ්‍යාත්මයට. එහෙම නැත්නම් අවදානමට. මේ අවදානමට පුළුවන් මේ කියන්නේ අපේ මේ එළඹගත් සිහියට පුළුවන් මේ කර්මය ඔක්කොම අයින් කළා දාන්න. ඒ මොකද කරන්නේ? එළඹගත් සිහිය තමයි මේ කර්මේ කර තියාගෙන ඇවිල්ලා තියෙන්නේ. එළඹගත් සිහියට පුළුවන් ඒක කර තියාගෙන ආපු කර්මයේ පැත්තකින් තියලා කරදරයක් නැතුව යන්න. ඒ පැත්තකින් තියන්නේ කොහොමද? පැත්තකින් තියන්න අපි පොඩ්ඩක් නැමිලා ඒක වැටෙන්න ඉඩ අරින්න. කරේ තිබිච්ච එක බිමට වැටෙන්න ඉඩ අරින්න. ඒක තමයි අපි අර කියන්නේ නිහඬ වෙලා නිසසල වෙලා එළඹගත් සිහිය ඒ නිහඬ නිසසලතාවය තුළ තියෙන ඒ ස්වභාවය දිහා බලලා ඒ ස්වභාවය අඳුරගෙන ඒ ස්වභාවය නැති වෙන හැටි අවධානයෙන් බලන් ඉන්න. එතකොට ඒ ටික නිකම්ම නැතිලා ගිහලා අර කරේ දිවිච්ච එක බිමට වැටුණා වගේ අපි නිදහස් වෙනවා. ඒක තමයි process එක. මොකදලා තින් අපි දැන් මනස හදනවානේ මේක කොහොමද වෙන්නේ මේ කියලා මනසින්ම හදනවා මේක කරගන්න. මනසින් කරන්න බෑ මේක කවදා. මනස අයින් කරගන්න.
මනස අයින් වෙන්න ඉඩ අරින්න ඕනේ. එතකොට කවුද මේ ඉඩ අරින්නේ? අපේ එළඹගත් සිහිය. ඔය එළඹගත් සිහියයි මනසයි කියන එකේ දෙකේ වෙනස ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන එකම තමයි මේ අපි දුක කියන්නේ මොකක්ද? දුක නැtei කියන එක ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ ප්‍රත්‍යක්ෂ කරගන්න අවශ්‍ය මාර්ගයට තමයි අපි ඔය එළඹගත් සිහිය කියලා කියන්නේ. එළඹගත් සිහිය අරගෙන එළඹගත් සිහියෙන් වෙලා තියෙන එළඹගත් සිහිය අතරමං වෙලා තියෙන්නේ මනසේ දැනට. ඒ නිසා අපි මේ මනසෙන් අයින් වෙලා ඒ පංච උපාදානස්කන්ධ එකෙන් අයින් වෙලා අයින් වෙච්ච මුකුත්ම නැති තැනට යන්න ඉඩ අරින්න. ඒක තමයි බුදුහාමුදුරුවෝ සමාධිපච්චය යථාභූත දස්සනා කියලා. කියන්නේ සමාධියේ ඉඳගෙන සමාධිය වැඩෙන්න ඉඩ අරින්න තමන්ට යථා තත්ත්වය යථා භූත තත්ත්වය එහෙම නැත්නම් මේ යථා තත්ත්වය අඳුර ගන්න පුළුවන්. ඒ යථා තත්ත්වය අඳුර ගන්න විදිහ වෙනත් කෝණමානයකින් කතා කරන එකක් නෙවෙයි තමයි මම කියවර පස්සේ මම කියන්නම් කියලා. ඒක අර හාමුදුරුවෝ කිව්වම තමයි මටත් ඒක හරියට වැටුනේ. එයා ඒක කියනවා මේ ආපෝ තේජෝ වායෝ පඨවි කියන එකෙන් ඒ කෝණමානය වෙනම විදිහකට අපි ඒක ලබන සුමානේ කතා කරමු. නමුත් ඒ හැම පැත්තෙම බල්ලක් කරන්න හදන්නේ අපේ ඒ එළඹගත් සිහිය නිදහස් කරගන්නවා මේ මනසේ. එහෙම නැත්නම් අර පංච උපාදානස්කන්ධ වලින් නිදහස් කරගන්න. දැන් මනස කිව්වහම හිතෙන සිතිවිලි විතරක් කියලා නේද? එතකොට 80ක් වෙනවනේ. එහෙම නෙමෙයි පංච උපාදානස්කන්ධය. ඒකෙන් අයින් වෙනවා. හරි. මේ අක්කට එහෙම මොකක්ද තියෙනවද විශේෂයෙන් කතා කියන්නේ? නෑ මල්ලි. හොඳට වැටෙනවා ඒක. නිලන්ත මොකද කියන්නේ? අහගෙන හිටියා අපි හොඳයි කීප දෙයක්. හොඳට ඒක. මේ ඇත්තටම දැන් අපි කොච්චර ඉස්සර කළා කතා කරත් අර එකම මේ බොහොම සරලව ගියාම අපිට තේරෙන්නේ අර චන්ද්‍රගේ මුලින්ම ප්‍රශ්නෙට උත්තරේ තමයි කියන්නේ. මුලින්ම කියන්නේ ගොඩාක් ඉස්සරහ උත්තරේ තමයි මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන දේ බොහොම සිම්පල්ව කියන්න කිව්වා මගෙන් ඇහුවා. ඒතර මම ගා බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ මේ ඇලෙන්න එපා ගැටෙන්න එපා. ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව හිටියොත් තමන් යන්නේ ඒ ඇලෙන්න ගැටෙන්නේ නැති නිසසල ස්වභාවය. එහෙම නැත්නම් ඒ නිදහස් තැන දුක නැති තැනට යන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ. මතකයි නේ චන්ද්‍රට? ඔය චුට්ට තමයි මෙච්චර මේ විස්තර කරන්නේ. දැන් බුදුහාමුදුරුවෝ දැන් අර මේකෙදිත් මොකේද මේ ධම්මචක්කපවත්තන සූත්‍රයේදීත් කිව්වේ ඔය චුට්ට තමයි. ඊට පස්සේ තමයි මේ ගොඩාක් විස්තර කරලා කියන්න මේ චින්තක. නෑ විශේෂ දෙයක් නෑ. අමතර දෙයක් නෑ. අර මෙයාගේ මේ බණ එහෙම අහනද ඔයගොල්ලෝ? ඔව්. ඒ ආවදරගේ මේ අයියා ඇහුවද ඒක? මල්ලි ඔබ ලින්ක් එක මම මේ ඉතින් පටන් ගන්නවා. හරි. ඒ ආවදරගේ අපි සාමාන්‍ය අහනවා ටිකක් අර කතා ස්වරූපයක් පොඩ්ඩක් විශේෂයි. ඔව්. නමුත් කියන කාරණා බොහෝ දුරට මේ ප්‍රායෝගිකයි නේ. පිළිගන්න පුළුවන් ඒ කතාව
ගොඩක් මේ කියන්නේ අපිට හිතන්න ඉඩ දීලා කාරණා කියන වගේ පේන්නේ. ඔව්. එහෙම තමයි අය කරන්නේ. ඒ ඇත්තටම සමහර වචන පාවිච්චි කරනවා අපිට අපි හදා ගන්න ඕනේ මේ කිව්වේ මේකයි කියලා. මොකද එයාගේ මම දැන් භාෂාවේදී ප්‍රශ්නෙත් පොඩ්ඩක් තියෙනවා. ඒ වුණාට ඉතින් ඒක අපි දැනගන්න ඕනේ ඒක හදා ගන්න. එයා හොඳ වචන පාවිච්චි කරනවා. මතකනේ නේද? අර චින්තක කිව්වේ අර මොකද්ද මේ මොකක්ද ඒ වචනේ නඩත්තු කරනවා කියලා. නඩත්තු කරනවා. සිතුවිලි නඩත්තු කරනවා. හරි. ඒක නන්ද මම යන්න උනේ. ඔව් අපි නවත්තමු දැන් කොහොමද? නවත්තන්න තමයි හැදුවේ දැන් වෙලාව හරි. හරි. තියෙනවා. ළමයි ස්මාරය හම්බෙමු. තිරුවන් සරණයි. තිරුවන් සරණයි. සේම